ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමඟ අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම. ඉතින් අදත් අපි සම්බන්ධ වෙන්නේ සිතේ FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් දන්නේම නැතුව O level විභාගේ ගොඩක් ලං වෙලා. ඉතින් O level විභාගේ ලං වෙලා තියෙන නිසා මම තීරණය කළා මේ පාර O level ලියන ඔබට, විශේෂයෙන්ම O level කොමර්ස් පේපර් එක ලියන ඔබට O level කොමර්ස් පේපර් එකේ ස්වභාවය, මෙවර O level කොමර්ස් පේපර් එකේ ස්වභාවය මොන වගේ වෙයිද? මම අද ඒකට තෝරගත්තා ඔබේ MCQ ප්‍රශ්න පත්‍රය. ඔබේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මම තෝරගත්තා ඒ සඳහා. ඉතින් මාත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙන මේ පාර O level කොමර්ස් පේපර් එක ලියන්න බලාපොරොත්තු වෙන අපේ ආදරණීය දරුදැරියන්ට මම පුංචි ඉල්ලීමක් කරනවා. මම වෙන්දට කියන්නේ 10 වසර 11 වසර අච්චු පොත් දෙක ළඟට ගන්න කියලානේ. පසුගිය වසර කිහිපයක O level papers ළඟ තියාගන්න කියලානේ. මම අද කියන්න යන්නේ වෙනස් කතන්දරයක්. මම අද ඔයාට යම් වගකීමක් අරගෙන ලබා දෙන්න සූදානම් මෙවර O level MCQ පේපර් එකේ ප්‍රශ්න 40 මොන විදිහට සකස් වෙයිද? මොන වගේ ප්‍රශ්න අපෙන් අහයිද? MCQ ප්‍රශ්න 40 තුල ප්‍රශ්නාංක 40ක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඉතින් ওই ප්‍රශ්න 40ට එන අපේ සිලබස් එකේ ප්‍රධානම අවස්ථා 40 මොනවාද? ඉතින් ඒ නිසා අද මම හිතන්නේ වැදගත් දවසක් මේ පාර O level කොමර්ස් කරන්න ඉන්න හැමෝටම. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන හැමෝම කොලයක්, පෑනක් ළඟට ගන්න. එක්ක පොතක්, පෑනක් ළඟට ගන්න. මම සූදානම් ඔබේ MCQ පේපර් එකේ ප්‍රශ්න 40 දල වශයෙන් මොනවද කියලා ඔබට කියලා දෙන්න. ඉතින් ළමයි, ඔයා දන්නවා O level කොමර්ස් පේපර් එකේ MCQ ප්‍රශ්න පත්‍රය, හෙවත් පළමු ප්‍රශ්න පත්‍රය සකස් වන ආකාරය. මේක බහුවර්ණ ප්‍රශ්න 40ක්. නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න තියෙන්නේ. මේ සඳහා පිළිතුරු 4ක් ලැබෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න කියවලා මේ පිළිතුරු 4ම කියවලා අපි දැනගන්න ඕනේ අනවශ්‍ය පිළිතුරු ඉවත් කරලා ගැළපෙන නිවැරදි හොඳම පිළිතුර අපේ පිළිතුර කරගන්න. මම ඒ වගේම MCQ පේපර් එක ලියන ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ ප්‍රශ්නාංක 1 සිට 40 දක්වා මේ ප්‍රශ්න 40ට පිළිතුරු තෝරද්දී ඔබට ලැබෙන කාලය ආසන්න වශයෙන් පැය 1යි. ඉතින් ওই පැය 1 කියලා කියන්නේ පේපර් එක කියවන්න චූටි වෙලාවක් ගත වෙනවා. පේපර් එකේ පිටු පෙරලන්න පොඩි වෙලාවක් ගත වෙනවා. පිළිතුරු සපයන්න පොඩි වෙලාවක් ගත වෙනවා. ඒ අතර අමාරු ප්‍රශ්න තියෙනවා. ඒව සඳහා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රශ්න පත්‍රයේ අඩි රූල් පැන්සල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. පැන්සලෙන් අපි නිදහසේ අතින් ඉරි ටික මාක් කරගෙන ගිහිල්ලා අපිට අන්තිමට පුළුවන් විනාඩි 5ක් අරගෙන අපිට පිළිතුරු සපයන පිළිතුරු පත්‍රය තුල කතිර ලකුණු ඔවුන් කියන බෝල පාට කරන ඒ කියන උපදෙස් අනුව අපි ඒ පිළිතුරු ටික අපේ පිළිතුරු පත්‍රයේ ලකුණු කළ යුතුයි. අනික ඉන්පසුව තවත් විනාඩි 3-4ක් අරගෙන අපි ඒක පරීක්ෂා කරලා බැලිය යුතුයි. අපි ප්‍රශ්නාංක 5ට පිළිතුරු අංක 3 කියලා ලකුණු කළා. අපි ප්‍රශ්නාංක 5ට පිළිතුරු අංක 3 වෙනුවට පිළිතුරු අංක 2 මාක් කළොත් පිළිතුරු පත්‍රය තුල ඔබට තේරෙනවා මම මොකද්ද කිව්වේ කියලා. ඒ වගේ අඩුපාඩු වුණොත් ඔබට ඔබේ ලකුණු අහිමි වෙන්න පුළුවන්. අනික MCQ පේපර් එකේ ප්‍රශ්න 40ක් කියන්නේ ලකුණු 40ක්. ඒ නිසා අපි වඩා සැලකිල්ලෙන් වඩා නිවැරදිව මේ වැඩේ කළ යුතුයි. ඕකට ටයිම් හදාගන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයක් සඳහා විනාඩියක් තමා කාලය. කෙනෙක් කියයි විනාඩි 1මාරක් ගන්න පුළුවන් පැය එකක් තියෙන නිසා කියලා. නමුත් අපි ඔය පැය තුල කරන දේවල් මම ඔබට කලින් කිව්වා. පේපර් එක දල වශයෙන් කියවීම, සමහරක් ඒවා අමාරු ප්‍රශ්න, සමහරක් ඒවා ලේසි ප්‍රශ්න, සමහරක් ඒවා උත්තර තත්පර 10න් 20න් ගන්න ප්‍රශ්න, සමහරක් ඒවා විනාඩි 1මාරක් දෙකක් ගිහිල්ලා විනාඩි 3ක් ගිහිල්ලා ලබා ගන්න පිළිතුරු. අනික අපි කොටුකොලේ මාක් කරන එක, ඒකයි පරීක්ෂා කරන එක, අපේ විභාග අංක ලියන්න ගතවන කාලය. ඒ නිසා මම ඔබට මේ කියන්න යන්නේ මුලින්ම මේ සඳහා අපි කාල කළමනාකරණය කරගන්න ඕනේ කොහොමද කියන එක. ඒ නිසා දල වශයෙන් මතක තියාගන්න එක MCQ ප්‍රශ්නයක් විනාඩි 1යි. ඒතකොට විනාඩි 40ක් තුල උපරිම විනාඩි 45ක් තුල MCQ ප්‍රශ්න 40 ඉවර කරන්න ඕනේ. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ ප්‍රශ්නාංක 1 සිට 40 දක්වා පිළිවෙලටම යන්න අවශ්‍ය නැහැ. එහෙම යන්න පුළුවන් නම් හොඳයි. හිතන්නකො ප්‍රශ්නාංක 7 අමාරුයි කියලා. අපි ඒකේ ගොඩාක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ.
අපි ඒ ප්‍රශ්නේ ප්‍රශ්නාංකේ පොඩ්ඩක් රවුම් කරගෙන පසුව බලන්න පුළුවන් ක්‍රමයට රවුම් කරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. එහෙම ගිහලා ඊළඟ ප්‍රශ්නෙත් පොඩ්ඩක් අමාරුයි නම් අපි ඒකෙත් ප්‍රශ්නාංකේ රවුම් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. එහෙමයි කියලා අපි ප්‍රශ්න 40ම රවුම් කරන්න එපා. ඉතින් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට ගැටලුවක් සහිත ප්‍රශ්න තියෙන්න පුළුවන් 10කට එකක් උපරිම දෙකක්. ඒ කියන්නේ ප්‍රශ්න 40ක් තුල ඔබට අමාරු සහගත ඔබට ගැටලු සහගත ප්‍රශ්න උපරිම 8කට ආසන්න ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒකේ අනිත් අදහස තමයි ඔබට ප්‍රශ්න 40න් 30ක් 32ක් විශ්වාසවන්ත ලෙසම නිවැරදි කියන එක. ප්‍රශ්න 40 අවසානයේ ඔබට පුළුවන් අර අපි ප්‍රශ්නාංක රවුම් කළානේ. සමහර ප්‍රශ්න සැකයි අපිට බෑ කියලා. ඒව සඳහා පසුව පුළුවන් වැඩි අවධානයක් යොමු කරන්න. එහෙනම් මම ඔබට මෙතෙක් වෙලා කිව්වේ MCQ පේපර් එකේ ලැබෙන ලකුණු ප්‍රමාණය සහ කාල කළමනාකරණය කරගන්න ඕනේ කොහොමද? ඉතින් ඔබ දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා මන් දන්නවා මේ පාර O level කොමර්ස් පේපර් එකේ ප්‍රශ්න මොනවද සර්? ඒ ගැන මම තව පොඩ්ඩකින් කියන්නම්. අද කොහොමත් මගේ ප්‍රධාන සාකච්ඡාව යන්නේ ඔබත් සමග මෙවර O level කොමර්ස් පේපර් එකේ MCQ 40 සකස් වන ආකාරය. ඉතින් මේ ප්‍රශ්න 40න් අපි දන්න ඕනේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න එන්නේ 16යි. ගිණුම්කරණයේ ප්‍රශ්න එනවා 24ක්. ඔය ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න 16 ආයි පාරක් බෙදෙනවා කොටස් දෙකකට. අවශ්‍ය නම් කොලේ ලියා ගන්න මේවා. 10 වසරෙන් ප්‍රශ්න ආසන්න වශයෙන් 7යි. 11 වසරෙන් ප්‍රශ්න ආසන්න වශයෙන් 9යි. 10 වසරෙන් 7යි 11 වසරෙන් 9යි. ව්‍යාපාර අධ්‍යයනතර ප්‍රශ්න 16යි. ඉතින් ඒ ප්‍රශ්න 16 මොනවද කියලා මම ඔයාලට හරියටම කියන්නම් මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ මෙවර O level ලියන දරුවන්ට Tamanගේ කොමර්ස් ප්‍රශ්න පත්‍රයේ MCQ පත්‍රය සකස් වන ආකාරය. විරාමයක් ගන්න කලින් මම ඔබත් එක්ක කතා කර හිටියේ එම පේපර් එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. 10 වසරෙන් ප්‍රශ්න 16යි, 11 වසරෙන් ප්‍රශ්න 24යි. විනාඩි 40න් පේපර් එක කරන්න. 45ක් ගියාට කමක් නැහැ. තව විනාඩි 5ක් අරගෙන හිමීට පිළිතුරු පත්‍ර ලකුණු කරන්න. තව විනාඩි 5ක් අරගෙන ඒක පරීක්ෂා කරන්න. සැක ප්‍රශ්න, ගැටලුකාරී ප්‍රශ්න පොඩ්ඩක් අතාරින්න. ඒව තව විනාඩි 5ක් 10ක් අරන් හිමීට පසුව බලලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒත් දැන් අපේ දවසේ ප්‍රධාන වැදගත් දේ මම තාම කිව්වේ නෑනේ. මං ඉතින් මේ කාලේ පාවිච්චි කරන්නේ මේ පාර O level පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 16 ඔයාට පෙන්වන්න. ළඟ පොතක් පෑනක් නැත්තම් කොලයක් පෑනක් තියෙනවනේ. ප්‍රශ්න අංකෙත් එක්ක මම මේ කියන ප්‍රධාන පොයින්ට්ස් ටික ලියා ගන්න. ලියාගෙන අද මම කිව්වේ ඇත්තද බොරුද කියලා ඔයාගේ O level පේපර් එකේ එනකම්ම බලන් ඉන්න අවශ්‍ය නෑ. ඔයා ගාව 2016, 17, 18, 19 O level papers 4 තියෙනව නේද? ඒ papers 4 ඔයාට කැමති ප්‍රශ්න පත්‍රයක් හෝ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පෙරලලා බලන්න. අද මම කියපු කතාව ඇත්තද බොරුද කියලා. ඔන්න ලියාගන්න ප්‍රශ්නාංක 1 මිනිස් අවශ්‍යතා කියලා. ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ මිනිස් අවශ්‍යතා වලින්. අපි දන්නවා මූලික අවශ්‍යතා 3යි. ආහාර, ඇඳුම්, නිවාස. අනිකුත් අවශ්‍යතා අපේ සිලබස් එකේ 6යි. අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව, sannivedanaya ප්‍රවාහනය, විනෝදය. අන්න ඒ දේවල් පදනම් කරගනිමින් තමයි ඔබේ O level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ. ඒකට උදාහරණ මම ඔබට කිව්වා පසුගිය O level papers වලින් බලන්න පුළුවන්. 2018 අහනවා පොඩි සිද්ධියක් දීලා මොකද්ද මූලික මිනිස් අවශ්‍යතාවය? පාසලක් ගැන කියන්නේ. අධ්‍යාපනයේ අවශ්‍යතාවය වෙන්නේ 2019 අහනවා මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ඒගොල්ලෝ සමුපකාර සමිතියක් පවත්වාගෙන යන මිහිරි රසහල කියලා ආපනශාලාවක්. ඒ නිසා එතන ගැලපෙන අවශ්‍යතාවය ආහාර. මම මේ උදාහරණ පෙන්වන්නේ මට ප්‍රශ්න 40ම උදාහරණ පෙන්වන්න වෙලාවක් නැහැ අද. ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ මිනිස් අවශ්‍යතා වලින්. ප්‍රශ්නාංක 2 බොහෝ විට සකස් වෙන්නේ ව්‍යාපාර සංවිධාන වලින්. ඒක ලියා ගන්න. ව්‍යාපාර සංවිධාන. ඒ කියන්නේ උඩ හැඳින්වීමක් දීලා පොඩි ඡේදයක් දීලා අවශ්‍යතාවය අහන ගමන් එතන ව්‍යාපාර සංවිධාන වර්ගයක් මතු කළා අපෙන් අහනවා පල්ලෙහා ඒක ගැලපෙන ව්‍යාපාර සංවිධානයේ කුමක්ද කියලා. ඉතින් අපේ සිලබස් එකේ ව්‍යාපාර සංවිධාන ගොඩක් තියෙනවා. තනියම කළොත් ඒක පුද්ගල, දෙන්නෙක් කිහිප දෙනෙක් ප්‍රාග්ධනය දැම්මොත් හවුල් ව්‍යාපාර, වගකීම සීමිත කිව්වොත් බොහෝ විට සීමිත සමාගම්. ආසන්න 2019 O level පේපර් එකේ අහන්නේ සමුපකාරයක් ගැන. ඊට කලින් පේපර් එකේ අහන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැන. කොමිෂන් සභාව කියන්නේ සංස්ථාවක්. ඒ නිසා අපිට ව්‍යාපාර සංවිධාන නම් ටික ව්‍යාපාර සංවිධාන
වර්ගවල උදාහරණ ටික පිළිබඳව පොඩි අවබෝධයක් තිබිය යුතුයි මේ ප්‍රශ්න අංක 2ට පිළිතුරු සැපයීම සඳහා. ප්‍රශ්න අංක 3 ලියලා තියන්න නිෂ්පාදන සාධක. ප්‍රශ්න අංකේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ O level paper එකේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය හඳුනා ගැනීම සෑහෙනට අහන ප්‍රශ්නයක්. ඒ නිසා 10 වසරේ සිලබස් එකෙන් ප්‍රශ්න 7ක් එනවා කියලා කිව්වා. MCQ පළමු ප්‍රශ්න 16 තුල ඉතින් දැන්ට මම ප්‍රශ්නාංක 3 දක්වා කිව්වා. 3 නිෂ්පාදන සාධක. 4 ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. දැන් කෙනෙක් කියයි 4ක් නිස කියලා නෑ 4ක් නෙමෙයි. ඕකෙන් එකයි අහන්නේ. අපි ඕකට සාමාන්‍යයෙන් සරලව කියනවා ෂඩුවත විශ්ලේෂණය කියලා. ඒ නිසා ෂඩුවත විශ්ලේෂණය සම්බන්ධයෙන් ප්‍රශ්නාංක 4. ප්‍රශ්න අංක මම මේ කියන ඒවා චුට්ටක් ප්‍රශ්න අංක එහෙම වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ අනිවාර්යෙන් අහනවා. ප්‍රශ්නාංක 5ට දාලා තියන්න නිවැරදි ප්‍රකාශයක් තෝරා ගැනීම කියලා. ඒක ලියාපදිංචිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ව්‍යාපාර සංවිධාන මූලික අවබෝධයෙන් වෙන්න පුළුවන්. සමහරකට 11 වසරේ නිෂ්පාදන පිරිවැය සම්බන්ධ කළත් මේ ළඟදී O level papers වල ප්‍රශ්න අහලා තිබ්බා. කොහොම හරි ප්‍රශ්නාංක 5 ගාව ලියන්න නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රශ්නාංක 6ට දෙන්න ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව ප්‍රශ්නාංක 7 ගාව දාලා තියන්න ව්‍යාපාර පරිසර හැඳින්වීම. ව්‍යාපාර පරිසරයේ හැඳින්වීම. දැන් ප්‍රශ්න 7යි. දැන් අපි යමු ඉදිරි ප්‍රශ්න 9ට. ඉදිරි ප්‍රශ්න 9 කියලා කියන්නේ 11 වසර ව්‍යාපාර අධ්‍යයනය. ප්‍රශ්නාංක 8 සහ 9 කියලා අංක දෙකම දාන්න. ප්‍රශ්නාංක 8 ගාව ලියලා තියන්න බැංකු සේවා. ප්‍රශ්නාංක 9ත් බැංකු සේවා. ප්‍රශ්නාංක 8 බොහෝ විට හයි චෙක් පතක් ගැන. ප්‍රශ්නාංක 9 මේ පාර පොඩ්ඩක් ඔන්ලයින් පේමන්ට්ස් වැඩි. නේ විද්‍යුත් මුදල් භාවිතය වැඩි වසරක් නිසා බොහෝ විට ප්‍රශ්නාංක 9 මෙවර විද්‍යුත් මුදල් සම්බන්ධ කරලා අහන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නාංක 8 සහ 9 දෙකම එන්නේ බැංකු සේවා වලින්. බැංකු සේවා මාතෘකාවේ ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා. එකක් තැන්පතු සේවය සම්බන්ධයෙන් බැංකු ජංගම ගිණුම, අනික විද්‍යුත් මුදල්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ පාර ඔය ආකාර දෙකම ප්‍රශ්නාංක 8 9 තුල තියෙයි කියලා. ප්‍රශ්නාංක 10 දරුවනේ අනිවාර්යයෙන්ම රක්ෂණය. විශේෂයෙන්ම රක්ෂණයට සම්බන්ධ පාර්ශව පළමු පාර්ශවය, දෙවන පාර්ශවය, තෙවන පාර්ශවය, ඒ කියන්නේ රක්ෂිතයා, රක්ෂකයා, බාහිර දේපල සම්බන්ධ කරලා අහපු ප්‍රශ්නයක් වෙයි බොහෝ විට. ඒ අතර හානි පූරණය වගේ රක්ෂණ මූලධර්ම බහුලව O level papers වල අහලා තියෙනවා. ප්‍රශ්නාංක 11 අනිවාර්යයෙන්ම sannivedanaය. sannivedana මාධ්‍යයන් අහන්න පුළුවන්. විද්‍යුත් sannivedanaය මේ පාර වැඩිපුර අහන්න පුළුවන්. ඔයා ගොඩක් දුරට ඉගෙන ගත්තේ මේ වගේ විද්‍යුත් මාධ්‍ය හරහා. සිත FM එකේ ගුරු ගෙදර වැඩසටහන විද්‍යුත් මාධ්‍යයක්. ඒ වගේම ඔබට මේ සිත FM ගුරු ගෙදර වැඩසටහන දරුවනේ අපේ YouTube channel එක මගින් අහන්නත් පුළුවන්. YouTube එකේ search කරන්න සිත FM. සිත FM නමින් තියෙන YouTube channel එක. ඒකට ගිහිල්ලා ඔයාට මගේ පරණ වැඩසටහන් ටික සියල්ලම අහන්න පුළුවන්. මගේ විතරක් නෙමෙයි අපේ ගුරු මණ්ඩලේ ගුරු ගෙදර වැඩසටහන ඉන්න හැම සර් කෙනෙක්ගේම හැම ටීචර් කෙනෙක්ගේම programs YouTube එකේ තියෙනවා. එතකොට YouTube කියන්නේත් මොකද්ද? විද්‍යුත් මාධ්‍ය. ප්‍රශ්නාංක 12 සකස් වෙලා තියෙන දරුවනේ ප්‍රවාහනය මාතෘකාවෙන්. ප්‍රවාහන මූලිකාංග බොහෝ විට අහනවා. ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට සලකා බැලිය යුතු සාධක බොහෝ විට අහනවා. ප්‍රශ්නාංක 13 සකස් වෙලා තියෙන්නේ දරුවනේ වෙළඳාම කියන කොටසින්. සිල්ලර, තොග, ආනයන, අපනයන ඔතනින්. ප්‍රශ්නාංක 14 ගාව ලියාගන්න කළමනාකරණය. තීරණ ගන්න එක සැලසුම්කරණය, සේවකයෝ බඳව ගන්න එක, යන්ත්‍ර සූත්‍ර ගන්න එක සංවිධානකරණය, වැඩ බෙදන එක සංවිධානකරණය, උපදෙස් දෙන එක මෙහෙයවීම, අඩුපාඩු සොයා බැලීම පාලනය, ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගැනීම පාලනය. නිසා කළමනාකරණ විචල්යන් 4 සම්බන්ධයෙන් ප්‍රශ්නාංක 14 ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නාංක 15 ගාව ලියා ගන්න දරුවනේ අලවිකරණය. බොහෝ විට අලවි මිශ්‍රය අහන්නේ. ඒ කියන්නේ 4 pieces දන්න භාෂාවෙන් කිව්වොත් නිෂ්පාදිතයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනය කියන සාධක 4 සම්බන්ධ කරලා ප්‍රශ්නය එනවා වැඩි. ඒ ප්‍රශ්නාංක 15 ලියා ගන්න ප්‍රශ්නාංක 16 ඔබෙන් බොහෝ විට අහන්නේ ආයෝජනය. විශේෂයෙන්ම ආයෝජන මාර්ග ඒව සම්බන්ධ ප්‍රතිලාභ අවදානම ගැන අහන්න පුළුවන්. ස්ථාවර තැන්පතු, දේපල මිලදී ගැනීම, භාණ්ඩාගාර බිල්පත්, විශේෂයෙන්ම කොටස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඔබෙන් අහන්න පුළුවන් මේ පාර. ඉතින් ඔන්න ප්‍රශ්නාංක 16 දක්වා මම ඔයාට ලැබෙන ප්‍රශ්න ටික කිව්වා. ඔයා දන්න යාළුවන්ටත් මේක කියන්න. එහෙම කියලා මදි 2016 17 18 19 O level papers 4 ගන්න. අද මම කියපු කතාව ඇත්තද බොරුද කියලා ඔයාම අත්විඳලා බලන්න. ඒක හරි ගියොත් ඔයාට ඔයාගේ පේපර් එකේ ස්වභාවයත් හිතා ගන්න පුළුවන්. ඒක ඔබට ලැබෙන ලොකු වාසියක් මේ O level ළඟ අවස්ථාවක. අපි accounting ලකුණු 24 බලමුද මේ විරාමෙන් පසුව? හොඳයි, අපි විරාමයක් අරගෙන නැවත හමු වෙමු.
ගුරුගෙදර පාඩම් කියලදෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්න සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් ආදරණීය දරුදරියනි, මේ වෙලාවේ සිත FM එකත් එක්ක සම්බන්ධ ලංකාවේ කොමර්ස් ලියන හැමෝම අද ලබා ගන්නේ ලොකු වාසියක්. සමහරව අහන්න පුළුවන් මේ පාර O level paper එකේ එන ප්‍රශ්න ටික සර් දැක්කද කියලා. ඇත්තට මෙහෙම දකින්න නැතුව දැක්කා වගේ කියන්න පුළුවන්. ඒක තමයි පාස් පේපර්ස් වලින් ඔබ ගත්ත අත්දැකීම. මම ගත්ත අත්දැකීම. ඉතින් මේ පාවිච්චි කරන්න යන්නේ අත්දැකීම. 2019 O level ලියපු දරුවන්ටත් අපි මේ වගේම එන ප්‍රශ්න ටික කිව්වා. ඒ වෙනුවෙන් අවශ්‍ය මොඩල්ස් කළා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා, ඔබ මේ වෙලාවේ O level ලියන දරුවෙක් නම් මේ වෙලාවේ සිලබස් ඉවර අවස්ථාවක් බොහෝ විට. ඉතින් පුළුවන් තරම් ආසන්න O level ප්‍රශ්න පත්‍ර 4 සහ අපේ සිලබස් එකට අදාළ මොඩල් පේපර්ස්, ආදර්ශ අනුමාන ප්‍රශ්න පත්‍ර, හැබැයි අපේ සිලබස් එකට අදාළව හරි ප්‍රමිතියකින් සකස් වෙච්ච ප්‍රශ්න පත්‍ර ඔබට කරන්න පුළුවන් නම්, ඒ සඳහා පිළිතුරු හොයන්න පුළුවන් නම්, ඒ සඳහා ඔබගේ ගුරුවරයාගෙන්, ඔබගේ යාළුවෙක්ගෙන්, නැත්නම් ඔබේ පෙළ පොතෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් නම්, ඒක තමයි ඔබ අපේ විෂය සම්බන්ධයෙන් මේ වෙලාවේ ගන්න ඉහළම වාසිය. ඉතින් මම සූදානම් ඔයාට කලින් ලකුණු 16ක් දුන්නා ව්‍යාපාර අධ්‍යයනය, දැන් ලකුණු 24ක් දෙනවා ගිණුම් කරන අධ්‍යයනය. මේ වැඩසටහන මගහැරිච්ච යාළුවෝ ඉන්නවා නම් පණිවිඩය කියන්න. සිත FM YouTube channel එකට ඇවිල්ලා ඔවුන්ටත් පුළුවන් මේ පාර O level commerce paper එකේ ප්‍රශ්න 40 සකස් වෙච්ච විදිය බලා ගන්න, අහගන්න පුළුවන්. ප්‍රශ්නාංක 17 මොකක්ද ඔයා හිතන්නේ? 17 ගාව ලියාගන්න ගිණුම් කරන සමීකරණය. අපි දන්නවා ගිණුම් කරන සමීකරණ විචල්‍යයන් 3යි, වත්කම්, හිමිකම් සහ වගකීම්. අන්න ඒව සම්බන්ධ කරලා ප්‍රශ්නාංක 17 සකස් වෙනකොට ප්‍රශ්නාංක 18 බොහෝ විට අහන්නේ එම සමීකරණ විචල්‍යයක් වන හිමිකම ගැන. හිමිකම ගැන. බොහෝ විට ඒ හිමිකම වෙනස් වීම ගැන. මතක තියාගන්න, ප්‍රශ්නාංක 18 විතරක් නෙමේ, ප්‍රශ්නාංක 19ත් ආයිත් පාරක් අහන්නේ ගිණුම් කරන සමීකරණය පිළිබඳව. බොහෝ විට හිමිකම සම්බන්ධ කළා, ගනුදෙනුවක බලපෑම සම්බන්ධ කළා අහන ප්‍රශ්නයක් වෙයි ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 20 කෙලින්ම අහන්නේ හරබැර පිළිබඳව. ඒ කියන්නේ ද්විත්ව සටහන් න්‍යාය පිළිබඳව. ප්‍රශ්නාංක 21 හරබැර න්‍යාය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි බොහෝ විට ගිණුම් වර්ග හඳුනා ගැනීම. ලෙජර් ගිණුම් වර්ග 5යි දරුවනේ, වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. ඒ නිසා ඔය ගිණුම් වර්ග 5ට හරබැර සම්බන්ධ වන විදිය, කිසියම් උදාහරණයක් දීලා ඊට අදාළ ගිණුම් වර්ගය ප්‍රශ්නාංක 21 අහනවා. අපි දැන් ප්‍රශ්නාංක 17, 18, 19 කිව්වා. ගිණුම් කරන සමීකරණය කිව්වා ඒ ටික හිමිකම සමග. ප්‍රශ්නාංක 20, 21 කිව්වා හරබැර න්‍යාය සහ ගිණුම් වර්ග හඳුනා ගැනීම. දැන් මම එනවා ප්‍රශ්නාංක 22 සහ 23. බොහෝ විට අහයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් මූලික පොත් සහ මූලාශ්‍ර ලේඛන. ප්‍රශ්නාංක 22 සහ 23 දරුවනේ මූලික පොත් හඳුනා ගැනීම, මූලාශ්‍ර ලේඛන හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් හෝ එක ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 24 බැංකු සැසඳුම් ප්‍රකාශන. අර මූලික සටහන් පොත් හඳුනා ගැනීම සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නාංක 23 සහ 24 දෙකම බැංකු සැසඳුම් ප්‍රකාශන වෙන්නත් පුළුවන්. එතන විශේෂයෙන්ම සංශෝධිත බැංකු ගිණුමක ශේෂය, බැංකු ප්‍රකාශනයේ ශේෂය, ඒ සම්බන්ධයෙන් තවත් හොඳ තාර්කික ප්‍රශ්නයක් ඔබට ලැබෙන්න පුළුවන්. ප්‍රශ්නාංක 25 හොඳට බලන්න O level papers වල සුළු මුදල් පොත, අග්‍රිමය ගැන, ප්‍රතිපූර්ණය ගැන, වියදම් එකතුව ගැන ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 25ට බලාපොරොත්තු වෙන්න සුළු මුදල් පොත සම්බන්ධයෙන්. ප්‍රශ්නාංක 26 සහ ප්‍රශ්නාංක 27 බොහෝ විට සකස් වෙන්නේ දරුවනේ 10 වසරේ 10 වෙනි පාඩමේ. ඒ කියන්නේ ගැනුම් ජර්නල්, විකුණුම් ජර්නල්, පොදු ජර්නල් කියන ජර්නල් වලින් ඒව සම්බන්ධ කරලා ජර්නලයක් හඳුනා ගැනීම, මූලාශ්‍ර ලේඛන හඳුනා ගැනීම, එක වටිනාකම් හඳුනා ගැනීම සම්බන්ධ ප්‍රශ්න දෙකක් 26 සහ 27 තුල බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට මේ පාර. ප්‍රශ්නාංක 28 වැරදි නිවැරදි කිරීම. සමහරක් විට 29ත් වැරදි නිවැරදි කිරීම වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් ඔබේ පේපර් එකේ ලැබෙයි. ඒක ප්‍රශ්නාංක 28 වෙයි. ඉතින් 10 වසරේ ගිණුම් කරණය සාකච්ඡා කරලා ඉවරයි. ලැබෙන ප්‍රශ්න ටික මම ඔබට කියලා ඉවරයි. දැන් අපි යමු 11 වසරේ කොහොමද සිලබස් එකේ accounting අපේ පේපර් එකට සම්බන්ධ වෙන්නේ. ප්‍රශ්නාංක 29 සහ
30 ලියාගන්න ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ඔය ප්‍රශ්න දෙකෙන් එකක් අහන්නේ සමාජික මුදල් ආදායම හෝ ලැබීම සම්බන්ධ කරලා. අනිත් ප්‍රශ්නේ බොහෝ විට අහන්නේ එම පාඩමේ වෙනත් උපකොටසක් සම්බන්ධ කරලා. ඒ නිසා ප්‍රශ්නාංක 29 30 ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ප්‍රශ්නාංක 31 සහ 32 නිෂ්පාදන පිරිවැය. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය මතකද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ප්‍රාථමික පිරිවැය. ඒකක පිරිවැය ලාභාන්තිකයේ විකුණුම් මිල. ඒ ටික සම්බන්ධ කරමින් ප්‍රශ්නාංක 31 සහ 32 සකස් වෙනකොට ප්‍රශ්නාංක 33 සහ 34 අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ ගැලපුම් සටහන් වලින්. දරුවෝ එතනත් ප්‍රශ්නාංක 33 තුල උපචිත වියදම් උපචිත ආදායම් වගේ ගැලපිල්ලක් අහනවා. ප්‍රශ්නාංක 34 තුල බොහෝ විට ලැබෙන්නේ ෂය ගැලපිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ යන්ත්‍රයක ෂය ගණනය කිරීම, කාල සීමාවක් දීලා ඒ කාල සීමාවට අදාළ සමුචිත ෂය ගණනය කිරීම. ඒකම තව භාෂාවකින් කිව්වොත් කාල පරිච්ඡේද කිහිපයක් අවසානයේ ෂය වෙන් කිරීමේ ගිණුමක ශේෂය වගේ දෙයක් ඔබෙන් අහන්න පුළුවන්. ඒ අතර වත්කමක ධාරණගයක් අහන්න බැරි කමකුත් නැහැ. කොහොම හරි ලියා ගන්න ප්‍රශ්නාංක 34 ගාව ෂය ගැලපුම් සටහන. ෂය ගැලපුම් සටහන. දරුවනේ ප්‍රශ්නාංක 35 සිට 40 දක්වා ප්‍රශ්න සකස් වෙන්නේ ශේෂ ලයිස්තුවක් මගින් ගැලපුම් සටහන් කිහිපයක් මගින්. මේකේ ප්‍රශ්නාංක 35 ගාව ලියන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හොයනකොට මතක ඇතුව ගණිතානුකූලව ඔබේ පේප් එක තුල අංක ලියලා විකිණීමට තිබූ තොගේ හොයාගෙන ඒකෙන් අවසන් තොගේ අඩු කරලා විකුණුම් පිරිවැය ගන්න. 36 දරුවනේ දලලාභය විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනස දලලාභය වේ. දලලාභය. ප්‍රශ්නාංක 37 දරුවෝ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මේ පල්ලෙහාට එන්නේ පොඩ ආදායමක් හෝ වියදමක් සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. පරිපාලන වියදම් වල එකතුව, බෙදා හැරීමේ වියදම් වල එකතුව. ওই ලාභ හෝ අලාභ ප්‍රකාශනයට පසුගිය O level papers වල තව නමක් දීලා තියෙනවා ආදායම් ප්‍රකාශනය කියලා. මූල්‍ය ප්‍රකාශන දෙකයි සිලබස් එකේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ওই ලාභ හෝ අලාභ ප්‍රකාශනයට අපි තව නම් කියනවා ආදායම් ප්‍රකාශනය, වෙළඳ හා ලාභ අලාභ ගිණුම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අපි තව නම් කියනවා ශේෂ පත්‍රය. දරුවෝ ප්‍රශ්නාංක 38 කියලා ලියන්න. 38 ගාව ලියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. බොහෝ විට අහනවා ජංගම නොවන වත්කම් වල ධාරණාගය, එක්ක ජංගම වත්කම් වල එකතුව, නැත්නම් මුළු වත්කම් වල එකතුව. ප්‍රශ්නාංක 39 හිමිකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙයි. එතන ව්‍යාපාර ශුද්ධලාභය අහන්න බැරි කමකුත් නැහැ ඔබෙන්. එහෙම නැත්නම් අවසාන හිමිකම අහන්නත් පුළුවන්. ප්‍රශ්නාංක 40 ගාව ලියන්න වගකීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ජංගම වගකීම් අහන්න පුළුවන්, ජංගම නොවන වගකීම් අහන්න පුළුවන්, මුළු වගකීම් අහන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්නාංක 40 දක්වා මම ඔබට ලබා දුන්නා මෙවර O level paper එකේ ප්‍රශ්න ලැබෙන ප්‍රධානම ස්ථාන 40. ඔබ ඒක ලියා ගන්නකොට යම් මගහැරීම් වුණා නම් අපේ YouTube channel එකට ගිහිල්ලා program එක ආයි පාරක් අහන්න. ඉතින් දරුවනේ අද අපි ගත කරපු කාලය මට හිතෙන්නේ ගොඩක් ඵලදායී වුණා කියලා. මේ සම්බන්ධයෙන් ඔබේ යෝජනා අදහස් දැනගන්න අවශ්‍ය තව දේවල් සිතේ FM Facebook පිටුවේ සඳහන් කරන්න පුළුවන්. එසේනම් අපි ගත කරපු වටිනා කාලය අවසන් වෙමින් පවතිනවා. අපි මෙතනින් අදට වැඩසටහන අවසන් කරමු. මේ ප්‍රශ්න 40 හැදිච්ච විදිහට හොඳම අත්දැකීම කවදා හරි ඔබට ලැබෙන පේපර් එක ඊට පෙර අත්දැකීමක් ගන්න ඕන නම් මම කිව්වා මොකද්ද ක්‍රමේ? 2016 17 18 19 O level papers 4 MCQ ප්‍රශ්න පත්‍ර 4 කළා බලන්න සර් කියපු එක හරිද වැරදිද කියලා ඔයාට එතකොට තේරෙයි හරියටම. එහෙනම් අද අපි සමුගන්නවා. අපි ලබන සතියේ බලමු මේ පාර O level paper එකේ case study එක මොකද්ද කියලා. එහෙනම් ඔබ සැමට ආයුබෝවන් සුබ දවසක්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ